ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මහරගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනයේ වස් කාලයේ පුරාවටම සෑම ඉරු දිනකම පැවැත්වෙන ධර්ම දේශනාවට ප්‍රථම පැවැත්වෙන ඒ සම්බුද්ධ පූජාව සිදු කිරීමටයි සූදානම් වන්නේ. ඒ අනුව ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් කරගන්න තිබුණු ඒ දල්වා තිබෙන පහන් සුවඳ දුම් නිලාගත් මල් පිරිසුදු පෙන් ගිලම්පස වර්ග ආදී සීල පූජාවන් තුල්ලෝකාග්‍ර වූ බුදුරයන් වහන්සේගේ අනන්ත බුදු ගුණ උදෙසා ගිලම්පස බුද්ධ පූජා වශයෙන් පූජා කරමු. පූජාම වේවා කියන ශ්‍රද්ධාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතේපේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතං භුවිඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා හේස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දංකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බටානි සුපදින්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාරයුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්නේ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනි
කුසුමේන නේන පුඤ්ඤේන නීතේන ච හෝතු මොක්ඛං කුප්පං විලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතුනෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුන්ද චේතසා චිරන්තින්ටතු සද්ධම්මෝ ලෝකෝතු සුඛී සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්පාන පත්තියා සාදු සාදු සාදු. පන්සිල් සමාදන් වීම සඳහා කවුරුත් තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිම් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංච නීවරණී හිත්වා යෝගක්ඛේ මස්ස පත්තියා ධම්මදාසං ගහිත්වාන ඥාන දස්සන මත්තනෝ පච්චවෙක්ඛින් ඉමං කායං සබ්බං සන්තර බාහිරං අජ්ජත්තංච බහිද්ධාච තුච්ඡෝ කායෝ අදිස්සතාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින කාල සීමාවක. වස්සාන කාල සීමාව කියලා කියන්නේ ගිහි පැවිදි දෙපාර්ශවයටම බොහොම වටින පින් උනන කාල සීමාවක්. අපි දන්නවා රට පුරා ලොව පුරා පැතිර යන මේ වසංගත රෝගී තත්ත්වය ඉදිරියේ විහෙර විහාරස්ථාන වලට ඒකරාශී වෙන්න අපට අවස්ථාවක් නැහැ. කෙසේ නමුත් අපෙන් විය යුතු යුතුයකම අපි සම්පූර්ණත්වයට පත් කළ යුතුයි. මහරගම සිරි වජිරඥාන ධර්මායතනය මේ වස්සාන සමය තුල විශේෂයෙන් දිනපතා පැවැත්වෙන ඉරුදින ධර්ම දේශනාවලට බොහෝ දෙනෙක් සහභාගී වෙන පුණ්‍ය භූමියක්. මේ සිරි වජිරඥාන ධර්මායතනයේ මෙවර වස්කාල සීමාව නිමිති කරගෙන සෑම ඉරිදා දවසකම ධර්ම දේශනාවක් මෙලෙසින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. අතිපූජනීය මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව මේ උතුම් පින්කම් මාලාව සම්පූර්ණත්වයට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. වස්සාන සමය තුල ඉරුදින පවත්වන ධර්මදේශනා මාලාවේ ප්‍රථම ධර්මදේශනාවයි මේ පින්වතුන් අද ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙවර අපේ සිරි වජිරඥාන ධර්මායතනයේ කටින පින්කම බාර අරගෙන කටයුතු කරන්නේ ශාසනාධාර කාන්තා සමිතියේ පින්වතුන්. ශාසන සේවක සමිතියත් සම්බන්ධ කරගෙන ධර්මායතනයට සම්බන්ධ දායක දායිකාවන්ගේ එකමුතුව මෙවර කටින පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දින මේ පැවැත්වෙන ප්‍රථම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනස්ථ ශාසනාධාර කාන්තා සමිතියේ සභාපතිතුමිය ගුණවතී ජයසූරිය මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ අපේ පරම පූජනීය මඩිහේ මහානායක මාහිම්පාණන් වහන්සේට බුදු බව පතන්න, අපවත් වී වදාළ අතිපූජනීය අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේට, ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා.
ශාසනාධාර කාන්තා සමිතිය මගින් අපේ ගුණවතී ජයසූරිය පින්වත් උපාසිකා මාතාව ඇතුළු කොට ඇති සමාජිකාවන් අපේ ධර්මායතනය දියුණු කරන්න, ඒ වගේම ධර්මායතනයේ කුදු මහත් කටයුතු වලට, ඒ වගේම ජාතික ශාසනික විවිධ මෙහෙවරයන්ට නිරතුරුවම දායකත්වයේ සපයන සමිතියක්. ඉතින් මේ සංවිධානයේ මගිනුයි මෙවර අපේ කටින පින්කම සිද්ධ කරන්නේ. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ සභාපතිතුමියයි. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පුන්න මාස තෙරුන් වහන්සේ පිළිබඳව. අපි දන්නවා මේ තෙරුන් වහන්සේ පිළිබඳව අන්තර්ගත වෙන්නේ අපි සජ්ජායනා කළ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට තෝරා ගත්තු ඒ ගාථා අන්තර්ගත වෙලා තිබෙන්නේ තේර ගාථා පාළියේ. සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේලා විසින් ලෝකයාට හිතසුව පිණිස දේශනා කළ වටිනා ගාථා රැසක් මේ තේර තෙහෙරී ගාථා තුල අපිට දකින්න ලැබෙනවා. ඒවා පරිශීලනය කිරීම අපට අපේ ගමන සුවපත් කර ගැනීම පිණිස හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා වීරය ප්‍රගුණ කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පිළිබඳව. අන්නේ ක්‍රමවේදය තුල අන්තර්ගත වන එක ක්‍රමයක් තමයි ගමන වීති පච්ච වෙක්ඛනතා කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වීම පිණිස අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව විමසීම. තමන් යම්කිසි තැනකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනට ගියපු අය ගැන සෙවීම ඒ ගමන සාර්ථක ලෙස ගමන් කරන්න හේතුවක් බවට පත් වෙනවා. හොඳ උගතෙක් වෙන්න නම්, විභාග සමත් වෙන්න නම්, විභාග සමත් වෙච්ච උගත් වෙච්ච ඇත්තෝ අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව විමසනවා නම් තමන්ටත් ඒ මග ගමන් කරලා ඒ තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික දියුණුව ඇති කරගත්ත බොහොම ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ධර්මානුකූලව කාටවත් හිරිහැර කරන්නේ නැතුව සාධාරණ විදියට ධනය උපයා සපයාගෙන දියුණු වෙච්ච ඉහළට ගියපු මිනිස්සු ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. අන්න ඒ වගේ වටින චරිත පිළිබඳව පුංචි තැනින් පටන්ගෙන සාර්ථකත්වයට පත්වෙච්ච ධනවත් ව්‍යාපාරිකයෝ බවට පත්වෙච්ච ඒ අය අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව ඔබට හොයන්න පුළුවන් නම්, විමසන්න පුළුවන් නම්, ඒ ගමන් මාර්ගය තමන්ගේ ජීවිතයට ආදර්ශයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් තමන්ට තමන්ගේ ගමනත් සාර්ථකත්වයට පත් කරගන්න, ධනවතෙක් බවට පත් කරගන්න හේතුවක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සසර ගමනෙන් එතර වෙන්න, නිර්වාණය සාක්ෂාත් කරගන්න, කෙලෙස් ප්‍රහීන කරන්න අපිට ලොකු රුකුලක්, ශක්තියක් සපයනවා ඒ ගමන අවසන් කළ උතුමන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව විමසීම. ඉතින් ඒ ගමන් මාර්ගය පිළිබඳව කොයි විදිහේ මගක් අනුගමනය කරලද ඒ වගේ උසස් තත්වයකට පත්වෙලා තිබෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න තියෙන වටිනාම කොටසක් තමයි තේර තේරී ගාථා කියලා කියන්නේ. පින්වත්නි, පුන්න මාස තෙරුන් වහන්සේ පිළිබඳව කතා කරනකොට තිස්ස බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ තිස්ස බුදුරජාණන් වහන්සේ එක්තරා ගහක පාංශුකූල චීවරයක් එල්ලනවා. මෙන්න මේ පාංශුකූල චීවරය දැකලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්න, ධර්ම මාර්ගයට යොමු වෙන්න උනන්දු වෙච්ච උත්සාහ වෙච්ච උත්තමයාණන් වහන්සේ නමක් තමයි පුන්න මාස තෙරුන් වහන්සේ.
උන්වහන්සේ උත්පත්තිය ලබනකොට ගෞතම බුද්ධ ශාසනයේ උත්පත්තිය ලබනකොට මුළු ගෙදරටම වාසනාව උදා වුණා කියලා කියනවා. අටුවාවේ තියෙනවා ගෙදර හැලිවලන් කහවණු වලින් පිරුණා කියලා. ඒ නිසාම තමයි පුන්නමාස කියන නමත් ලැබිලා තියෙන්නේ. ඉතින් විවාහ ප්‍රාප්ත වෙලා Tamante හිටිය එකම පුතෙක් මේ ඔක්කොම අත්හැරලා දාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරලා සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ගත වෙනකොට උන්වහන්සේගේ ගිහි කාලේ එකම පුතා මරණයට පත් වුණා. එදා තිබිච්ච නීතියට අනුව දඹදිව ස්වාමි දියණියකට තමන්ව රැක බලා ගන්න ස්වාමි පුරුෂයා නැත්තම් දරුවෝ නැත්තම් ඒ සියලුම ධනය දීපල රාජසන්තක වෙනවා. ඉතින් පින්වත්නි දැන් ස්වාමියාත් පැවිදි වෙලා දරුවත් මරණයට පත් වෙලා මේ ස්වාමි දියණිය කල්පනා කරනවා මහත්යත් නැහැ ළමයත් නැහැ දැන් මගේ මේ ධනය සියල්ලම රාජසන්තක වෙයි. ඉතින් කල්පනා කළා කොහොම හරි මම මගේ ස්වාමි පුරුෂයා ගෙදරට එක් කරගෙන ආවොත් මට මේ දීපල රැකගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් පුන්නමාස හාමුදුරුවෝ පැවිදි වෙලා අමු සොහනක් ආශ්‍රය කරගෙන අසුභය වඩමින් භාවනාව ප්‍රගුණ කරමින් වැඩ වාසය කරනවා. ඒ අසුභය වඩලා පුන්නමාස හාමුදුරුවෝ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටත් පත් වුණා. ඉතින් මේ ස්වාමි දියණිය කල්පනා කරනවා තමන්ගේ ඥාති පිරිසකුත් එක්කරගෙන මේ හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ගිහිල්ලා විවිධ කතා කියලා කොහොම හරි ගෙදරට එක්කන් ඉන්න කැමැත්ත ඇති කරගෙන සිවුරු අයින් කරලා ගෙදරට ගේන්න ඕන කියලා කල්පනා කළා. අන්න එහෙම කල්පනාවක් ඇති කරගෙන මේ ස්වාමි දියණිය ඥාතීන් එක්ක හාමුදුරුවෝ හම්බෙන්න යනවා. හාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා මේ හාමුදුරුවන්ට සිවුරු ඇරලා ගෙදර එන්න යෝජනා කරනවා. ආන්නේ ඒ වෙලාවේදී පුන්නමාස මහරහතන් වහන්සේ අපි දන්නවා සියලු කෙලෙස් ප්‍රහීන කරපු උත්තමයන්න් වහන්සේ නම. උන්වහන්සේලාගේ හිත බිඳින්න හිත විවිධ ලෞකික තැන්වලට ගෙන එන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව කිසිම දෙයක් උපාදානය කරගන්නේ නැහැ. ඇයි උපාදානය කරගන්නේ නැත්තේ? තණ්හාව නැති නිසා. තණ්හාව තියෙනවා නම් තමයි උපාදානය සිද්ධ වෙන්නේ. උපාදාන කියලා කියන්නේ තදින් අල්ලා ගන්නවා කියන එකයි. ආදාන කියන වචනේ තේරුම ගැනීම, උපාදාන කියලා කියන්නේ තදින් ගැනීම. ඇසට රූපයක් දැක්කොත් ඒක කෙලෙස් සහිත කෙනා උපාදානය කරගන්නවා. තමන් කැමති රූපයක් නම් ඇලීම් වශයෙන් උපාදානය කරනවා. තමන් අකමැති රූපයක් නම් ගැටීම් වශයෙන් උපාදානය කරගන්නවා. පුන්නමාස මහරහතන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කළ නිසා උන්වහන්සේගේ හිත තුළ ඇලීමක් නැහැ. උන්වහන්සේගේ හිත තුළ ගැටීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේව සිවුරු ඇරවලා ගෙදර ගෙනියන්න කිසිම කෙනෙකුට පුළුවන්කම ඇත්තෙත් නැහැ. ඉතින් උත්සාහයක් දරුවට මේ ස්වාමි දියණියට ඕන දේ ඉටු වුණේ නැහැ. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ තමන් පිළිබඳව භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශයක් සිද්ධ කළා. ලොවට හිතසුව පිණිසයි මේ ගාථා දෙක පුන්නමාස තෙරුන් වහන්සේ දේශනා කළේ. මොකක්ද මේ පුන්නමාස තෙරුන් වහන්සේ දේශනා කළේ? උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට තැන දීලා ධර්මය කැඩපතක් බවට පත් කරගෙන, හොඳට මතක තියාගන්න මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය කැඩපතක්. කැඩපතකින් අපට කරගන්න තියෙන වටිනා දේ තමයි තමන්ගේ තියෙන, තමන්ට පේන්නේ නැති, තමන්ගේ මූණේ තියෙන, තමන්ගේ ශරීරයේ තියෙන, නමුත් තමන්ට පේන්නේ නැති විවිධ අඩුපාඩු හදාගන්න පුළුවන්කම ලැබෙනවා. කැඩපතක් ඉදිරියට ගිහිල්ලා බලලා මූණේ තියෙන අඩුපාඩු ඒව ඉවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ධර්මය කියලා කියන්නේත් කැඩපතක්.
හැබැයි මේ ධර්මය කියන කැඩපතෙන් පෙනෙන්නේ හිතේ තියෙන අඩුපාඩු. ධර්මය පාවිච්චි කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මකාරණා ඔස්සේ යම්කිසි කෙනෙක් තමන්ගේ සිත පිළිබඳව දකිනවා නම් අන්න ඒ කෙනාට හිතේ තියෙන දුර්වර්ණ හිතේ තියෙන අපිරිසිදු සිතිවිලි හඳුනගෙන ඒවා දුරු කරලා දාන්න පුළුවන්කම ලැබෙනවා. පුන්නමාස තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කැඩපතක් බවට පත්කරගෙන තමන්ගේ හිතේ තියෙන අපිරිසිදු සිතිවිලි ඉවත් කරන්න වෑයම් කළා. හිතේ තියෙන නීවරණ ධර්ම නිවන වහලදාන නිවනට යන්න තියෙන මග අවුරන නීවරණ ධර්ම දුරින්ම දුරු කළා. අපි අහලා තියෙනවා පංච නීවරණ ධර්ම. නීවරණ කියලා කියන්නේ නිවන වහලදාන නිවනට යන්න බාධා ඇති කරන කාරණා කියන අදහස. එවැනි නීවරණ ධර්ම 5ක් බුදුදහමේ උගන්වනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණ ධර්ම පුන්නමාස තෙරුන් වහන්සේ සම්පූර්ණයෙන්ම හඳුනාගත්තා, දැනගත්තා. මොකෙන්ද දැනගත්තේ? ධර්මයේ නැමැති කැඩපතේ. දැනගෙන මොකද කළේ? අසුභය වඩලා භාවනාව ප්‍රගුණ කරලා ඒවා ඉවත් කළා. මෙන්න මේ පංච නීවරණ ධර්ම ඉවත් කරන්න යටපත් කරන්න අපි කවුරුත් මහන්සි ගන්න ඕන. පළවෙනි නීවරණ ධර්මය තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්தோ භික්ඛවේ ආවරණෝ නීවරණෝ චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරනෝ. නිවන පිණිස අත්‍යවශ්‍යම කාරණාවක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව නැත්තම් නිවීමක් නැහැ. එතකොට නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරන, ප්‍රඥාව යටපත් කරන, නැති කරලා දාන, නිවන වහලා දාන, නිවනට යන්න තියෙන ඉඩ නැති කරන, බාධා ගෙන දෙන පළමුවෙනි කාරණාව තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්ද කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීම පිණිස ඇති කරගන්න ආසාව. මෙන්න මේ ආසාව ප්‍රගුණ කරන තරමට මොකක්ද වෙන්නේ? අපට ප්‍රඥාව දුර්වල වෙනවා. ඒක අත්දැකීමෙන් කාටත් තේරෙනවා ඇති. බලන්න රාගයේ වැඩෙනකොට මොකක්ද වෙන්නේ? ප්‍රඥාව දුර්වල වෙනවා. කාමයේ පිටුපස ලුහු බඳින තරමටම ප්‍රඥාව දුර්වල වෙනවා. ඒ නිසා මේ කාමයන්ට තියෙන ආසාව ඉවත් කර ගැනීම පිණිස කාමයේ ආදීනව මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මේ කාමය හරියට කොයි වගේද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. උපමාවලින් පෙන්නලා තියෙනවා. අට්ටි කංකලූපමා කාම. හරියට බල්ලෙකුට හවුවෙච්ච මස් කට්ටක් වගේ. බල්ලෙක් මස් කට්ට අරගෙන හපාගෙන යනවා. හපනකොට මොකද වෙන්නේ? බල්ලගේ කට තුවාල වෙලා බල්ලගේ කටේ ලේ රහ බල්ලටම දැනෙනවා. අඥාන මෝඩ බල්ලා හිතනවා මේ මස් කෑල්ලේ රස එන්නේ. එක දිගටම කට්ට හපනවා. හැබැයි පින්වත්නි, කවදාකවත් කට්ට හැපුවට බල්ලගේ කුස පිරෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි කාමය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවා දිව්වට කිසිම දවසක ඒවායේ අවසන් වීමක්, ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මංසපේසූපමා කාම. හරියට උකුස්සෙකුට හවුවෙච්ච මස් කෑල්ලක් වගේ. මස් කෑල්ලක් අරගෙන යන උකුස්සෙකුට අනිත් උකුස්සන්ගෙන් කරදර එනවා. ඒ කරදර එන්නේ උකුස්සෙක් නිසා නෙවෙයි. ඒ උකුස්සා ළඟ තියෙන්නේ අනිත් උකුස්සොත් කැමති දෙයක්. ඒ වගේ තමයි කාම වස්තුන්. තමන් විවිධ කැමති දේවල් ළඟින් තියාගෙන ඉන්නකොට ඒ තියාගෙන ඉන්න තරමටම තමන්ට පීඩනය වැඩි. අන් අයගෙන් හානි සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා කාම වස්තුන් අපට පීඩනය ගෙන දෙන කාරණා බවට පත් වෙනවා. ඒ වගේම යාචිත කූපමා කාම. හරියට අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ. විවිධ අවස්ථාවලදී විවිධ දේවල් తాවකාලිකව අපි ඉල්ල ගන්නවා.
ඒ ඉල්ලගත්තට පස්සේ ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අරගත්තට පස්සේ නැවත බාර දෙන්න ඕන. ආන්න ඒ වගේ මේ කාමය හැමදාම තියාගන්න බෑ. ඒවායේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒවෙන් සැප විඳ විඳ හැමදාම ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසායි බුදුහාමුදුරු පෙන්වුවේ සුපිනකූපමා කාම හරියට හීනයක් වගේ. අංගාරකා සූපමා කාම ගිනි අඟුරු වලක් වගේ. වැටුනොත් පිච්චෙනවා. ඒ වගේම තිනුක්කූපමා කාම හරියට හුළු අත්තක් වගේ අල්ලගෙනම හිටියොත් පිච්චිලා යනවා. රුක්ක පලූපමා කාම ගහක තියෙන රස ගෙඩි වගේ. මිනිස්සෙක් මේ ගහට නැගලා අත්තක වාඩි වෙලා බොහොම රසවත් ගෙඩි මොකද කරන්නේ අත්තේ වාඩි වෙලා මේ ගෙඩි කනවා. කනකොට මොකද වෙන්නේ? පොරවක් අරගත්ත මිනිස්සෙක් ඇවිල්ලා මේ ගහ කපන්න ලෑස්ති වෙනවා. ඒ ගහ කපන එක මේ මිනිස්සයාට තේරෙන්නෙත් නැහැ. මොකද ඒ තරමටම මේ පළවලට ආසාවෙන් ඉන්නේ. එහෙම ගහෙන් බිමට බහින් නැතුව හිටියොත් මොකද වෙන්නේ? අන්තිම පොරෝ පහර වදිනකොට මේ ගහ පෙරලෙනවා. ගහත් එක්කම මේ මිනිස්සයාට වැටෙන්න සිද්ධ වෙනවා. ඇයි මේ කරදරයට පත්වෙන්න වෙන්නේ? ඒ තරමටම ගිජු වෙලා හිටපු නිසා. මෙන්න මේක බුදුහාඳුරෝ මේ ජීවිතයට උපමා කළේ. මේ ගහ ජීවිතය. ගහ උඩ වාඩි වෙලා පංචකාමී අනුභව කර කර ඉන්නවා. ඇස පිනවනවා, කන පිනවනවා, නහය පිනවනවා, දිව පිනවනවා, ශරීරය පිනවනවා. ඒව පිනව ඉන්නකොට මේ ජීවිතයේ නැමැති ගහ මාරයා විසින් කපනවා. අන්තිම පොරෝපහාර වදිනකොට මැරෙන්න ලං වෙනකොටත් සමහර විට මේ කාම සේවනයේහි යෙදී නොවෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඊළඟ භවය අසාර්ථක තත්වයකට පත්වීමයි. ඒ නිසා රුක්ඛ පලූපමා කාමා කියලා කිව්වා. අසිසූනූපමා කාමා හරියට මස් කපන කැත්තක් වගේ. මස් කපන කැත්තෙන් මස් වැදැල්ලට ගහනකොට මස් වැදැල්ල දෙකට තුනට කැඩිලා යනවා. ආන් ඒ වගේ තමයි සියලු දේවල් විනාශ වෙලා යන්න පුළුවන් ස්වභාවයක් මේ කාමයට තියෙනවා. කාමයේ පිටුපස ලුහුබඳින තරමටම ඇති වෙන්නේ දුකයි බයයි. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමතෝ විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. කාමයේ නිසා කැමති දේවල් පිටුපස ලුහුබඳින නිසා හටගන්නේ දුක සහ බිය. ඒවා නැති වෙයි කියලා බයෙන් ඉන්නවා. නැති වෙච්ච තැන දුක් වෙනවා. කාමයේ දුරින්ම දුරු කරලා දැම්මනම් අන්න ඒ කෙනාට නත්ති සෝකෝ කුතෝ භයං. ශෝකයකුත් නැහැ, බයකුත් නැහැ. ඒ නිසා මේ කාම ඡන්දය නිවන වහලා දාන ප්‍රඥාව දුර්වල කරන කාරණාව. කාමය පාලනය කර ගැනීම පිණිස මේ කාම ඡන්දය දුරු කර ගැනීම පිණිස අනුගමනය කරන්න කියලා අපට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අසුභානුස්සතිය. අසුභය වඩනවා නම් මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම් මේ ශරීරයට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් මේ පංච කාමයන්ගෙන් ඉවත් වෙන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා. පුන්නමාස හාමුදුරුවෝ අමු සොහොනක් ඇසුරු කර ගනිමින් මේ ශරීරයේ යථා ස්වභාවය දැක්කා. මේ ශරීරයේ ආදීනවය පිළිබඳව දැක්කා. මේක පිනෙව්වට තේරුමක් නැහැ කියලා දැක්කා. එන්නම මේ ශරීරය දුර්වල වෙනවා. ජීවත් වෙනකොටත් මේක ටිකෙන් ටික දුර්වල වෙනවා. ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. ශරීර ශක්තිය දුර්වල වෙනවා. ශරීරයේ පෙනුම දුර්වල වෙනවා. මතක ශක්තිය නැති වෙලා යනවා. මේ වගේ බොහෝ දුර්වලතාවයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ කයෙන් විඥානය නිරුද්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? වේගෙන් විනාශ වෙනවා. ඉදිමෙනවා, නිල් වෙනවා, පුපුරනවා, සැරව ගලනවා, පණුව ගහනවා, අන්තිමේදී පස් වෙනවා, පිච්චුව තලු වෙලා යනවා. ඒ වගේ ස්වභාවයක් තමයි මේ ශරීරයට උරුම. මෙන්න මේ අසුභය වඩන්න පුළුවනි නම් අන්න ඒ කෙනාට කාමච්ඡන්දය නැමැති නීවරණය යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. නැති කරලා දාන්න පුළුවන්කම ලැබෙනවා. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු පිළිබඳව කල්පනා කරනකොට විවිධ උදවියට විවිධ ආසාවල් තියෙනවා. සමහර ආසාවල් සමාජ සම්මුතියට එකඟයි.
සමහර ආසාවල් සමාජ සම්මුතියට එකඟ නෑ, විරුද්ධයි. විරුද්ධ ආසාවල් තියෙන මිනිස්සු සමහරක් විට හිතින් පුදුම විදියට පීඩනයකට ලක් වෙනවා. මට මේ වගේ ආසාවල් තියෙන්නේ. නමුත් මේක සමාජ සම්මුතියෙන් පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ අය විශේෂයෙන් මේ අසුභය වගේ භාවනාවක් ප්‍රගුණ කරනවා නම් ඒ తত্ত্বය මගහරවා ගන්න, ඒව යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ අනුසය වශයෙන් අපේ හිතවල කාගෙත් තියෙනවා. කාමානුසය, කාමරාගානුසය කියලා බුදුහාමුදුරුවෝ අපිට සත්ත අනුසය සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී පෙන්වුවා. අනුසය කියලා කියන්නේ අප්‍රකට කෙලෙස් කියන එකයි. අනුසය ධර්ම, අප්‍රකට කෙලෙස්. අලුතෙන් මේ ලෝකයට උපදින ළමයෙකුගේ හිතේ කෙලෙස් තියෙනවද නැද්ද කියලා ඇහුවොත් බැලූ බැල්මට නම් පේන්නේ කෙලෙස් නෑ වගේ. කෙලෙස් තියෙන බව පේන්නේ නෑ, අප්‍රකටයි. හැබැයි කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙන නිසා තමයි උපදින්නේ. එතකොට මේ අප්‍රකටව කෙලෙස් තියෙන ස්වභාවයට තමයි අනුසය ධර්ම කියලා කියන්නේ. හරියට නිකන් බීජයක් පොළොවේ හිටෙව්වා වගේ. වහලා තිබ්බහම පේන්නේ නැහැ. අන්න අනුසය ධර්ම අප්‍රකටයි, පේන්නේ නැහැ. හැබැයි තියෙනවා. ඊළඟට මේ බීජය රෝපණය වෙන්න අවශ්‍ය කරන සාධක ටික දෙනකොට, වතුර ටික දානකොට, පොහොර ටික දානකොට, හිරු එළිය වැටෙනකොට, වාතය වැටෙනකොට, අන්න ඒ වගේ සාධක ටික ලැබෙන තරමට මොකද වෙන්නේ? මේ අප්‍රකටව තිබුණු බීජය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. පැලේ හැදෙන්න පටන් ගන්නවා. එක දිගටම ඒ සාධක ටික වැටෙන්න මේ බීජය මහා වෘක්ෂයක් දක්වා වැඩෙනවා. මහා වෘක්ෂයක් දක්වා වැඩුණාම ඒක අයින් කරන්න ලේසි වෙන්නේ නැහැ. ආන්න ඒ කෙලෙස් වෘක්ෂයට තමයි ආශ්‍රව කියලා කියන්නේ. කාමරාගානුසය අනුසය වශයෙන් අප්‍රකටව තියෙනවා. ඒක වැඩෙන්න හේතු වන දේවල්ම බල යනකොට, අහන්න පෙළඹෙනකොට, ඒවායේම යෙදී ඉන්නකොට මොකද වෙන්නේ? මේ කාමරාග අනුසය ධර්මය කාමාශ්‍රව දක්වා වැඩෙනවා. ඒ කියන්නේ නමන්න, පෙරලන්න, ගලවන්න අමාරු තත්ත්වයටම පත් වෙනවා. එතකොට මේ කාමරාගයේ නැමැති වෘක්ෂය හැදුනට පස්සේ ඒ වෘක්ෂයෙන් හටගන්න ඵලදාව බොහොම භයානකයි. එක්ක බන්ධනාගාරගත වෙන්න වෙනවා. එහෙම නැත්තම් මානසික රෝගියෙක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් සතර අපාය ගිහිල්ලා උත්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අනුසය ධර්ම ඒ තුනීවට තියෙනකොටම ආදීනවේ දැනගෙන ඉවත් කරන්න මහන්සි ගන්නවා නම් ඒක පහසුයි. ඒව පෝෂණය කර ගිහිල්ලා මහා වෘක්ෂ දක්වා වැඩුණයින් පස්සේ ඒව අයින් කරන්න ලේසි නෑ. ඒ නිසා තමයි මේ කාමයේ පාලනය කිරීම පිණිස බුදුහාමුදුරුව අපිට දේශනා කළ අසුභය වඩන්න. අසුභය වඩන තරමටම අර ක්ලේශයන් යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔන්න පළවෙනි නීවරණය තමයි කාමච්ඡන්දය. ඊළඟට දෙවෙනි නීවරණය තමයි ව්‍යාපාදෝ භික්කවේ ආවරණෝ නීවරණෝ චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරනෝ. නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරන, නිවන වහලා දාන දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, කේන්තිය, පටිඝය. මේ කේන්තිය පෝෂණය වෙන්න මොකද වෙන්නේ? ප්‍රඥාව දුර්වල වෙනවා. කේන්තිය වැඩෙන තැන ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වෙන තැන නිවනට යොමු වෙන්න අපහසු වෙනවා. ඒ නිසායි නිවන වහලා දාන කාරණාවක් ඇටියට මේ ව්‍යාපාදය හඳුන්වන්නේ. ව්‍යාපාදය දුරු කර ගැනීම සඳහා ගන්න තියෙන උපක්‍රමය හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ මෛත්‍රී භාවනාව. තමන්ගේ හිතින්, තමන්ගේ ගතින්, තමන්ගේ වචනය හරහා මෙත්සිත පතුරවනවා නම් මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්මයන්ට අනුගතව කටයුතු කරනවා නම්, මෙත්තානුස්සතිය ප්‍රගුණ කරනවා නම් අන්න ඒ කෙනාට මේ ව්‍යාපාදයේ යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෛත්‍රිය වඩන්න ඕන. මෙත් පතුරවනවා නම් තමන්ගෙන් පටන්ගෙන මුළු මහත් ලෝක සත්වයාටම සිව්පා, බහුපා, පා ඇති, පා නැති,
ඇසට පෙනෙන නොපෙනෙන හැම සත්වයකුටම මෛත්‍රී සිතක් ඇති කරගන්න පුළුවන් නම් ව්‍යාපාදයේ නැමැති නීවරණය අපට යටපත් කරලා දාන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට කාමච්ඡන්දය දුරු කර ගැනීම පිණිස අසුභය වඩන්න ඕන. ව්‍යාපාදය දුරු කර ගැනීම පිණිස මෛත්‍රී භාවනාවෙහි යෙදිය යුතුයි. මේ කේන්තියත් බුදුහාමුදුරු පෙන්වුවා අනුසය වශයෙන් තියෙනවා. පටිඝානුසය කියලා කිව්වේ. පටිඝය තරහව. අනුසය වශයෙන් තියෙනවා. අප්‍රකටව තියෙනවා. අප්‍රකටව තියෙන පටිඝයට තරහවට සාධක එකතු කර යනවා නම් අන්න තරහව වෛරය බද්ධ වෛරය දක්වාම දිවෙනවා. කාලි යක්කිනී වාගේ සංසාර ගමනින් භවයක් පාසා පලිගන්න තැනට පත්වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ දක්වාම දියුණු කරගත්තොත් මේ පටිඝය නැමැති කෙලෙස් බීජය මහා වෘක්ෂයක් දක්වා වැඩෙනකන් සාධක ලබා දෙන්න ගත්තොතින් මොකද වෙන්නේ? අන්න ඒ කෙලෙස් වෘක්ෂයෙන් හටගන්න ඵලය භයානකයි. එක්කෝ බන්ධනාගාරගත වෙන්න පුළුවන්. නැත්නම් මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. සතර අපායේ උපදිනව වෙන්න පුළුවන්. බන්ධනාගාරගත වෙලා ඉන්න ඒ රැඳවියන් පිළිබඳව කල්පනා කරනකොට මේ කේන්තිය පාලනය කරන්න බැරි කමට ඒ තත්ත්වවලට සමහරක් විට මනුස්ස ඝාතනාදී අකුසල කර්මවලට යොමු වෙච්ච ප්‍රවෘත්ති ඕන තරම් දකින්න ලැබෙනවා. ඔය රාගයට වඩා භයානකයි ද්වේෂය. මොකද රාගය බොහොම හිමින් වැඩෙන ස්වභාවයක් තියෙන්නේ. ද්වේෂය කියන එක පාරටම ඇති වෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන් ස්වභාවයක්. ඒ ද්වේෂය පෝෂණය කරගත්තොත් මහා විපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ද්වේෂය පාලනය කරන්න මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ යුතුයි. ඊළඟට තුන්වෙනි නීවරණ ධර්මය තමයි තීන මිද්දය කියලා කියන්නේ. තීන මිද්දම් භික්කවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහම් පඤ්ඤා දුබ්බලී කරණ. නිවනට හේතු වන ප්‍රඥාව දුබල කරන, නිවන වහලා දාන කාරණාවක් තමයි තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ කම්මැලිකම, අලස බව. මේ අලස බව නැති කර ගැනීම පිණිස අපට බුදුහාමුදුරු දේශනා කළ වීර්ය උපදව ගන්න. කොහොමද වීර්ය උපදව ගන්නේ? අපාය භය පච්ච වෙක්ඛනතා. මේ ආධ්‍යාත්මික වීර්ය සඳහා වීර්ය පිළිබඳව බුදුහාමුදුරු පෙන්වුවා මොනවද? සම්මා වායාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම පිළිබඳව විග්‍රහ කරන තැනදී පෙන්වුවා නූපන් අකුසල් නූපදවන්න වෑයම් කරන්න ඕන. ඊළඟට උපන් අකුසල් නැති කරලා දාන්න වෑයම් කරන්න ඕන. නූපන් කුසල් උපදවන්න වෑයම් කරන්න ඕන. උපන් කුසල් වර්ධනය කරන්න වෑයම් කරන්න ඕන. ඔන්න ඔය වෑයම කරන්න නම් අපිට හිතන්න කියපු දේවල් තියෙනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා හැටියට බුදුහාමුදුරු දේශනා කළ අපාය භය පච්ච වෙක්ඛනතා. පෞකාර වැඩවල යෙදුනොත් අපාගාමී වෙන්න වෙනවා. අපායේ ස්වභාවය පිළිබඳව අපායේ වැටුනොත්, සතර අපායෝත්පත්තියක් සිද්ධ වුණොත් එතන විඳින්න වෙන දුක ගැන නිතර මෙනෙහි කරන්න කිව්වා. අපාය භය පච්ච වෙක්ඛනතා. ඊළඟට ආනිසංස දස්සාවිතා. වීරවන්තව ක්‍රියා කිරීමෙන් තමන්ට ලැබෙන ආනිසංස පිළිබඳව මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ වගේම ගමන වීති පච්ච වෙක්ඛනතා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගය මෙනෙහි කරන්න කියලා කිව්වා. ධර්ම දේශනාව ආරම්භයේදී අපි ඒ ගැන මතක් කිරීමක් කළා. ඒ වගේම සත්තු මහත්ත පච්ච වෙක්ඛනතා. ශාස්ත්‍රූන් වහන්සේගේ වටිනකම පිළිබඳව, උතුම් ස්වභාවය පිළිබඳව බුදුගුණ මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ වගේම සබ්‍රක්‍මචාරි මහන්ත පච්ච වෙක්ඛනතා. තමන් හා සමානව තමන් එකට මහානදම් පුරන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ගැන හිතන්න කිව්වා. ඒ අය කොයි තරම් වීරිය වඩනවද? මමත් ඒ වගේ වීරිය වඩන්න ඕන කියලා මෙනෙහි කරන්න. පිණ්ඩපාතා පචායනතා. තමන්ට දන්පැන් පුදන ඇත්තෝ ගැන හිතන්න. මේ තරම් ඇයි අපිට දාන්නේ පූජා කරන්නේ? අපේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීම පිණිසයි. ඒ විදියට පිණ්ඩපාතා පචායනතා. දායජ්‍ය මහත්ත පච්ච වෙක්ඛනතා. තමන්ට ලැබුණු දායාදය ගැන වර්තමානයේ වෙනකොට අපිට තවමත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු
ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. ඒකේ වටිනකම ගැන මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා කම්මැලිකාරයෝ දුරින්ම දුරු කරලා දාන්න කිව්වා. අලස ගති තියෙන, කම්මැලිකාර ගති තියෙන ඒ අයගේ වචන අහන්න ගියොතින් වෙන්නේ Tamanටත් මහා විපතක් සිද්ධ වෙන එකයි. කුසීත පුද්ගල පරිවර්ජනතා කම්මැලිකාර ගති තියෙන අය අත්හරින්න. ආරද්ධ විරිය පුද්ගල සේවනතා අරඹන ලද වීරයෙන් යුක්ත උදවිය ආශ්‍රයට ගන්න කියලා බුදුහාමුදුරු පෙන්වුවා. මෙන්න මේ කටයුතු කරන්න පුළුවන් නම් මෙන්න මේ වීරය උපදවන්න හේතු වන කාරණා පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට තීන මිද්දය නැති කරලා දාන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ කම්මැලිකම අත්හැරලා දාන්න උත්සාහය වර්ධනය කරන්න මහන්සිය ගන්න ඕන. උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්යම් මිත්‍ර වද්රිපු. සංස්කෘත ශ්ලෝකයක සඳහන් වෙනවා කම්මැලිකම හරියට මිතුරෙක් වගේ හතුරෙක්. කම්මැලිකම කියන්නේ මිතුරෙක් වගේ හතුරෙක්. එයා මිතුරු ස්වරූපයක් පෙන්වන්නේ හැබැයි හතුරෙක්. උත්සාහය කියන්නේ හතුරෙක් බඳු මිතුරෙක්. එයා හතුරෙක් වගේ තමයි පේන්නේ හැබැයි එයා මිතුරෙක්. ඒ නිසා මේ තීන මිද්දය නැති කරලා දාන්න. කම්මැලිකම අලසකම දුරු කරලා දාන්න බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුවේ වීරිය උපදවන්න. වීරිය උපදවන විවිධ ක්‍රමවේද උගන්වලා තියෙනවා. දවසක් මුගලන් තෙරුන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරන්න ප්‍රථමයෙන් භාවනාව ප්‍රගුණ කරන්න සක්මන් භාවනාවේ යෙදෙනවා. අපි දන්නවා ජාගරියානු යෝගයෙන් සමහරකට රැ නිදි වර්ජිතව භාවනා කටයුතු වල උන්වහන්සේලා යෙදිලා තියෙනවා. ඉතින් සක්මන කෙලවරෙහි නිදි කිරකිරා ඉන්නකොට බුදුහාමුදුරුවෝ අවවාද දෙනවා. මොග්ගල්ලාන නිදිමත එනවනම් කරන්න කියපු වැඩ ඒ සූත්‍ර දේශනාවක ඊටාම ලස්සනට පැහැදිලි වෙනවා. ධර්මයේ මෙනෙහි කර කරා ඉන්නකොට නිදිමත එනවා නම් සජ්ජායනා කරන්න. සජ්ජායනා කරනකොට නිදිමත එනවා නම් ඒ වෙලාවේ ටික වෙලාවකට අහස දිහා බලන්න, තරු දිහා බලන්න, ඇස් දෙක ටිකක් පොඩි කරන්න. ඒ වගේම කන් දෙක මිරිකන්න. මේ වගේ සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙනවා. කම්මැලිකම නැති කරගන්න භාවනා ප්‍රගුණ කරන්න බුදුහාමුදුරුවම දේශනා කරපු කාරණා. ඒ වගේම වතුර ටිකක් අරගෙන මූණ ටිකක් හොදගන්න. සක්මනෙහි යෙදෙන්න. සක්මනෙහි යෙදී සජ්ජායනා කරන්න. කම්මැලිකම නැති කරගන්න පුළුවන් ක්‍රමය. ඒ මොන උපක්‍රමයේ යොදලත් නිදිමත තියෙනවා නම් බුදුහාමුදුරු දේශනා කළා බොහොම ලස්සනට මොග්ගල්ලාන දකුණු ඇලයට හැරිලා සැතපෙන්න. අර ඔක්කොම කරලා ඒත් නිදිමත යන්නේ නැත්තම් කරන්න තියෙන එකම දේ තමයි නිදියන්න කියපු විදියක් තියෙනවා. අවදි විය යුතු වෙලාව අදිටන් කොට සැතපෙන්න. අවදි වෙන්න ඕන වෙලාව අදිෂ්ඨාන කරලා සැතපෙන්න. අවදි වූ විගස නැගිටින්න කියලා තියෙනවා. ඒ කියන්නේ අවදි වෙන්න ඕන වෙලාව අදිෂ්ඨාන කරලා මම මෙන්න මේ වෙලාවට අවදි වෙනවා කියලා හිතේ තියාගෙන නිදියනවා නම් අනිවාර්යයෙන් මේ හිතපු වෙලාවට අවදි වෙනවා. අවදි වූ විගස නැගිටින්න කියලා කියනවා. ඒ අවදි වුණාට පස්සේ අපි ඒ නිදියගෙන හිටපු තැනින් නැගිටින්න ඕන. අද ගොඩාක් වෙලාවට අපි නැගිටින්න ඕන වෙලාව අදිෂ්ඨාන කරලා නිදිය ගත්තත් ඒ නැගිටින්න ඕන වෙලාව අදිෂ්ඨාන කරපු විදියටම අවදි වුණත් අවදි වෙච්ච ගමන් නැගිටින්න නැති නිසා තමයි නිින්ද දිගට ඇදිලා යන්නේ. ඉතින් මුගලන් තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ওই කාරණා ගැන පෙන්වමින් මේ වීරය ප්‍රගුණ කිරීම සඳහා උදව්පකාර කරලා තියෙනවා. ඒ නිසා තීන මිද්දය දුරු කරගෙන වීරවන්තව ක්‍රියා කිරීම නිවන සලසා ගැනීම පිණිස ඉවහල් වන ප්‍රඥාව වර්ධනය කරගන්න හේතු වන කාරණාව බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්චම් භික්කවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහම් පඤ්ඤා දුබ්බලී කරණ. නිවන ආවරණය කරන ප්‍රඥාව දුබල කරන කාරණාවක් තමයි උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ සිතේ නොසන්සුන්කම සහ පසුතැවීම. සිතේ නොසන්සුන්කම. ඒ කියන්නේ කලබලය. කලබලය කියන එක නැති කරගන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ ධර්මය පරිශීලනය කරන්න. දැනුවත් වෙන්න.
කලබලය කියන එක ඇති වෙන්නේ නොදැනුවත්කම නිසා. උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ නොදැනුවත්කම නිසා. හරියට අවබෝධ කරගන්නවා නම්, ධර්මය ඉගෙන ගන්නවා නම්, ධර්මයේ පරිශීලනය කරනවා නම්, ධර්ම මාර්ගය තුල ගමන් කරන්න උනන්දු වෙනවා නම්, ධර්මය දැනගන්න තරමට කලබලය දුරු වෙනවා. කලබල වෙන්නෙම දැනුවත් නැතිකම නිසා. වාහනයක් පදවගෙන යනකොට පාරේ වලක් තියෙනවා. මේ පදවගෙන යන රියදුරා වෙන දේවල් දිහා බලබලා පාර දිහා නොබලා ගිහිල්ලා එක පාරටම වාහනේ රෝද දෙක, ඉදිරියේ තියෙන රෝද දෙක වලට වැටෙනකොටම මේ රියදුරා මොකද වෙන්නේ? කලබල වෙනවා. මොකද වලේ ස්වභාවය රියදුරා දැකලා නැහැ. වලක් තියෙන බව කල්තියා රියදුරා දැකලා නැහැ. එතකොට මොකද වෙන්නේ? කලබල වෙන්න පුළුවන්. කලබල වෙච්ච ගමන් කරන්න ඕන දේවල් නෙවෙයි සමහරක් විට කරන්නේ. එතකොට මහා විපත්, සමහරක් විට ලොකු අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හරියට බලාගෙන යනකොට වල දැක්කා නම් රියදුරාට පුළුවන්කම ලැබෙනවා කලබල නොවි වලට වැටෙන්න සූදානම් වෙන්න. ආපු වේගය අඩු කරලා තෙරිංග පද්ධතියට අඩිය තියාගෙන බොහොම සැහැල්ලුවෙන් කලබලයකින් තොරව කල්තියා වල දැකපු රියදුරා තමන්ගේ වාහනේ අරගෙන යනවා. හැබැයි පින්වත්නි, මේක කල්තියා නොදකපු කෙනා අතිශයින් කලබලයට පත් වෙනවා. එතකොට ධර්මයේ පිළිබඳව හරියට නොදන්න කෙනා මොකද වෙන්නේ? කලබල වෙනවා. ඒ කලබලය නිසා පසුතැවෙනවා. ඒ නිසා පසුතැවෙන්න, කලබල වෙන්න ප්‍රධානම හේතුව තමයි දැනුම නැතිකම. දැනුවත් නම් කලබලයක් නැහැ. හොඳට පාඩම් කරලා නම් විභාගේ දවසේ කලබල වෙන්නේ නැහැ. දැනුවත් වීම කලබලය අඩු වෙන්න හේතුවක්. වයසට යන බව මෙනෙහි කරමින් හිටියාම වයසට යනකොට කලබල වෙන්නේ නැහැ. ලෙඩ වෙන බව කල්තියා දැනගෙන හිටියාම ලෙඩ ඉදිරියේ කලබල වෙන්නේ නැහැ. මරණය පිළිබඳව කල්තියා දැනගෙන හිටියාම මරණය අභියසදි කලබල වෙන්නේ නැහැ. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක පිළිබඳව ඒවායේ ස්වභාවය පිළිබඳව හරියට කල්තියා මෙනෙහි කරමින් හිටියානම් ඒ කෙනා ඒ අවස්ථාවල කලබලයකට පත් වෙන්නේ නැහැ. ඉන්ද්‍ර කීලයක් වගේ ඒ කෙනාට ශක්තිමත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා මේ උද්දච්ච කුක්කුච්චය නැමැති නීවරණය යටපත් කිරීම පිණිස දැනුවත් වීම, ධර්මයේ පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඊළඟට විචිකිච්ඡා භික්කවේ ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤා දුබ්බලී කරණා. නිවන වහලා දාන ප්‍රඥාව දුබල කරන කාරණාව තමයි විචිකිච්ඡාව. ඒ කියන්නේ බුද්ධාදී අටතැන්හි සැකය. මේ විචිකිච්ඡාවත් අනුසය වශයෙන් කාගෙත් හිත්වල තියෙනවා. ඒ හිත්වල තියෙන අනුසය ධර්ම සැකය කියන එක නැත්තටම නැති වෙන්නේ සෝතාපන්න ඵලයට පත් වුනහම. සෝවාන් ඵලයට පත් වුනහම දස සංයෝජන වලින් තුනක් නැත්තටම නැති වෙනවා. මොන තුනද නැති වෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මමයේ මාගේ යන දෘෂ්ටිය. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධාදී අටතැන්හි සැකය. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වෘත. මේවයින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එතෙක් කාගෙත් හිත්වල විචිකිච්ඡාව සැකය තියෙනවා. බුද්ධාදී අටතැන්හි සැකය තියෙනවා. හැබැයි මේ තියෙන සැක සමහරුන්ගේ අනුසය වශයෙන් අප්‍රකටව තියෙනවා. තුනීවට තියෙනවා. තව සමහර අයගේ විචිකිච්ඡාව මහා වෘක්ෂයක් වගේ වැඩිලා තියෙනවා. දැන් බලන්න, සෝතාපන්න ඵලයට පත් උනේ නැතත් නිතර බණ අහන, ධර්මය ඇසුරු කරන, පන්සල් යන්නේන සදැහැති දායක දායිකාවන්ගේ හිතේ මේ තුන්රුවන පිළිබඳව සැකය නැත්තටම නැති වෙලා කියලා කියන්න බෑ. එහෙමනම් සෝවාන් වෙන්න ඕන. තුනී වෙලා තියෙනවා. ඉතින් මේ විචිකිච්ඡාව පෝෂණය කරන්න ප්‍රගුණ කරන්න ප්‍රඥාව දුර්වල වෙනවා, නිවන වැහිලා යනවා. ආන්න ඒ නිසා තමයි විචිකිච්ඡාව දුරු කර ගැනීම පිණිස බුද්ධානුස්සතිය වඩන්න. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරන තරමටම විචිකිච්ඡාව දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ සඳහන් කරපු පංච නීවරණ ධර්ම නැති කරගන්න මහන්සි ගන්නවා නම්
ආන්න ඒ කෙනා නිවන වෙතට යන්න තියෙන බාධක බිඳ දැමූ කෙනෙක් බවට පත්වෙනවා. නිවන පිණිස යොමු වෙන්න හේතුවන මාර්ගය විවෘත කරගත්තු ප්‍රඥාව අවදි කරගත්තු කෙනෙක් බවට පත්වෙනවා. පුන්නමාස තෙරුන් වහන්සේ විවිධ භාවනාවන් ප්‍රගුණ කරමින් අසුභය ආදී භාවනාවන් ප්‍රගුණ කරමින් මේ කාමච්ඡන්දාදී නීවරණ ධර්ම නැත්තටම නැති කරලා දැම්මා. මේ සංසාර ගමනේ ස්වභාවය හඳුනගත්තා. ඒ නිසා කිසිම කෙනෙකුට නැවත වතාවක් සසරට යොමු කරන්න බැරි වෙන විදියටම සසරෙන් ජයගත්තා. පුන්නමාස තෙරුන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා වගේ අපිත් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනවා නම් අපටත් සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මහරගම සිරි වජිරඥාන ධර්මායතනේ වස්කාල සීමාව තුල ඉරුදින පවත්වන ධර්මදේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව මේ හැමෝම ශ්‍රවණය කළා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් තම තමන්ගේ හිත පිළිබඳව හඳුනගෙන ධර්මය නැමැති කැඩපත පාවිච්චි කරලා හිතේ තියෙන දුර්වල තැන් සොයාගෙන ඒ දුර්වල සිටිවිලි ඉවත් කිරීමේ සටනෙහි යෙදෙන්න උනන්දු වෙන්න. බුදුහාමුදුරුවෝ පෙන්වපු ධර්ම මාර්ගය තුල ගමන් කිරීමට උත්සාහවත් වෙන්න. හිසගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වෑයම් කරනවා වගේ අප්‍රමාදීව කටයුතු කරන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට කාටත් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද අපේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනේ වස්සාන කාල සීමාව තුල සිදු කරන ඉරුදින ධර්මදේශනා මාලාවේ ප්‍රථම ධර්මදේශනාව ඊටාම හොඳින් කොයි කවුරුත් ශ්‍රවණය කළා. අප්‍රමාණ කුසලස්කන්ධයක් පුණ්‍යස්කන්ධයක් අත්පත් කරගත්තා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස අද මේ උතුම් ධම් දෙසුමේ දායකත්වය අරගෙන කටයුතු කරන මහරගම ශාසනාධාර කාන්තා සමිතියේ සභාපතිතුමිය ගුණවතී ජයසූරිය මහත්මිය බලාපොරොත්තු වන විදියට ඔබට අපට මේ මග යන්න මෙවන් ආයතන බිහි කළ අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේට උතුම් බුද්ධත්වයේ පිණිසම වේවා. ඒ වගේම අපවත් වී වදාළ අතිපූජනීය අපේ අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේට ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේ ඇතුළු රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගුණවතී ජයසූරිය මහත්මිය බලාපොරොත්තු වන විදියට තමන් නමින් මිය පරලෝසපත් ආදරණීය දෙමව්පියන්ට ආදරණීය ස්වාමි පුරුෂයාණන් ඇතුළු කොට ඇති නමින් මිය ගිහිලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකෙන් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. විශේෂයෙන් මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති අතිපූජනීය මහරගම ධම්මසිරි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඒ වගේම විහාරාධිකාරී රාජකීය පණ්ඩිත හක්මන සුමන සිරි පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත්, ඒ වගේම මහරගම ශාසනාධාර කාන්තා සමිතියේ සභාපතිතුමිය ගුණවතී ජයසූරිය මහත්මිය ඇතුළු කොට ඇති ඒ සමාජිකාවන් සියලු දෙනාටත්, ශාසන සේවක සමිතියේ සභාපතිතුමන් ඇතුළු සමාජික සමාජිකාවන්ටත්, ඒ වගේම රටවැසි ලෝවැසි හැම කෙනෙකුටමත් දෙවියන්ගේ රැකවරණින් කායික සුවය වේවා,
මානසික සුවය වේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. බලාපොරොත්තු වෙච්ච පින්කම් ඉතාම හොඳින් සම්පූර්ණ කළා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.